තාප ගති විද්‍යාව කියන කොටසේ අපි සිද්ධාන්ත කොටස් සාකච්ඡා කළා. සරල ගැටලු මූලික සිද්ධාන්ත මතක් වෙන්න සරල ගැටලු රාශියක් කලින් පරිච්ඡේද දෙකේ සාකච්ඡා කළා. අපි තවදුරටත් ඉදිරියට යනවා. තවත් සංකීර්ණ ගැටලුත් අපි විසඳන්න පුරුදු වෙන්න ඕන. මොකද ගොඩක් අවුරුදු වල මේ සිද්ධාන්ත කොටසෙන් රචනා ප්‍රශ්නයක් තමයි අහලා තිබුණේ. ඒතර රචනා ප්‍රශ්නේ වායු නියමات එක්ක සම්බන්ධ කරලා තාපගත විද්‍යාවේ පළමු නියමය කියන සමීකරණෙත් යොදලා කොටස් කීපයක්ම අපෙන් අහනවා. ඒක නිසා අපි ටිකක් සංකීර්ණ ගැටලුත් විසඳන්න පුරුදු වෙලා තියෙන්න ඕන. අපි මේ ගණනත් බලමු. ගැටලුවේ කියනවා 2 වැඩි කිරීම 10/5 වර්ග මීටරයට නිව්ටන් නැත්නම් පැස්කල් පීඩනයක් යටතේ ද්‍රවයක තාපාංකය සෙල්සියස් 120යි කියලා. පීඩනය වැඩි කරාම උෂ්ණත්වයත් ඒ කියන්නේ තාපාංකයත් ඉහළ යනවා. ඒකයි එහෙම වෙන්නේ. ද්‍රවය කිලෝග්‍රෑම් 1ක් වාෂ්ප බවට පත්වීමේදී 1.4 වැඩි කිරීම 10/6 ජූල් තාප ශක්තියක් ලබා ගනී. ඒතර කිලෝග්‍රෑම් 1ක් සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙනවා කියලා කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියන එක. ඒතර ඒක දීලා තියෙනවා 1.4 වැඩි කිරීම 10/6 වෙනි බලය කියලා. 1.4 වැඩි 10/6. මේකම මෙහෙම කියන්නේ නැතුව අපිට අවශ්‍ය නම් කියන්න තිබුණා ඒ ද්‍රව්‍යයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. පීඩනය නියතව තබාගෙන ද්‍රවය වාෂ්ප බවට පත් කරේ. මේක වාෂ්ප බවට පත් වෙන්නේ පීඩනය නියතව තියෙන අවස්ථාවලු. ඒතර ආරම්භක පීඩනයේ ගණනේ දීලා තියෙනවා 2 වැඩි කිරීම 10/5යි කියලා. ඒතර ඒක තමයි අවස්ථා විපර්යාසය සම්පූර්ණයෙන්ම වෙලා ඉවර වෙන තුරුම තියෙන්නේ. මෙම තත්ත්වය යටතේ ද්‍රවයේ කිලෝග්‍රෑම් 1ක් ඒ කියන්නේ ද්‍රව තත්ත්වයේ ඉන්න වෙලාවේ පරිමාව මෙන්න මේකලු. ද්‍රව තත්ත්වයේ ඉන්න වෙලාව. මේක වාෂ්ප බවට පත් වුණාම ඒතර විශාල පරිමාවක් එනවනේ. ඒ පරිමාව ඝන මීටර් 0.5ක් කියලා දීලා තියෙනවා. 0.5. ඒතර අපේ මුල් කොටසේ අහන්නේ ද්‍රවයේ කිලෝග්‍රෑම් 1ක් වාෂ්ප බවට පත්වීමේදී කරනු ලබන බාහිර කාර්යය. ඉතින් කාර්ය සොයන අපි තාපගත විද්‍යාවේ පළවෙනි සමීකරණය ඉගෙන ගත්ත වෙලාවේ අදාළ PV වක්‍රය ඇඳලා අපි සාකච්ඡා කළා කාර්යය ලැබෙන්නේ PV වක්‍රයේ ඒ වක්‍රයත් පරිමාව අක්ෂයත් අතර තියෙන වර්ගඵලයෙන් කියලා. ඒතර වර්ගඵලය සොයා ගන්න පුළුවන් නම් ඒ ආකාරයට සොයනවා නැත්නම් P ඩෙල්ටා V ලියනවා. ඩෙල්ටා W සමානයි P ඩෙල්ටා V. ඩෙල්ටා V කියන්නේ පරිමා වෙනස. ඉතින් ඒකෙන් පුළුවන් අපිට මෙතන කාර්යය සොයන්න. පීඩනයේ නියතව තිබුණා කියනවනේ. පීඩනය දීලා තියෙනවා අතන. පරිමා වෙනස හොයා ගන්න පුළුවන්. මේ තියෙන වාෂ්ප බවට පත් වුණාම 0.5යි. මෙතන තියෙනවා ද්‍රව තත්ත්වයේ ඉන්න වෙලාවේ. ඒතර ඒකෙන් පරිමා වෙනස හොයා ගන්න පුළුවන්. අපි ඒක යොදලා මේ පළවෙනි කොටස මුලින් සාකච්ඡා කරමු. ඒතර මේකට අපි PV වක්‍රයක් ඇන්දොත් PV වක්‍රයක් ඇන්දොත් මේක කියන්නේ පීඩනයේ නියතව තිබුණා කියලා. ඒතර මේ වගේ එකක් එන්නේ. මේ පැත්තට පීඩනය, මේ පැත්තට පරිමාව. මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ. පීඩනයේ නියතව තිබිලා තියෙන්නේ. ඒකේ අගය 2 වැඩි කිරීම 10/5යි. මෙතන අගය 2 වැඩි කිරීම 10/5යි. පරිමා දෙක දීලා තියෙන ගණනේ. එහෙමනම් අපිට තියෙන්නේ කාර්යය ලියන්න තියෙන්නේ. මේක පරිමා වැඩි වෙන පැත්තට තමයි යන්නේ මේ පැත්තට යන්නේ. එතකොට කාර්ය සමානයි P ඩෙල්ටා V. ඩෙල්ටා V කියලා කියන්නේ පස්සේ පරිමාවෙන් අඩු කරන්න ඕන කලින් පරිමාව. V2 ඍණ V1. ඒවා ගණනේ දීලා තිබුණා. පීඩනය 2 වැඩි කිරීම 10/5යි. පරිමාව දීලා තියෙනවා වායුව බවට පත් වුණාට පස්සේ. වාෂ්ප බවට පත් වුණාට පස්සේ 0.5යි. ඊට කලින් 1.2 වැඩි කිරීම 10 ඍණ 3යි. ඒතර මේ දෙකේ වෙනස තමයි ලියන්න ඕන.
මෙන්න මේ අගයන් දෙකෙන් ලියන්න පුළුවන්. P කියන්නේ 2 වැඩි කිරීම 10 5යි. පරිමාදක ලියනවා 0.5 ඍණ 1.2 වැඩි 10 ඍණ 3. තර මෙතනින් අපිට එනවා 2 වැඩි 10 5යි. මෙතන 10 ඍණ 3ක් තියෙනවා කියන්නේ 0.0.1 2. බිංදුවයි දශම පහෙන් අපි අඩු කරන්න ඕන බිංදුවයි දශම බිංදු 2යි 1.2. මෙන්න මේ අගේ එන්නේ 0.498. තර දශම ස්ථාන 4ක් තියන්න ඕන. 0.997.6 වැඩි කිරීම 10.5. අවශ්‍ය නම් මෙතනින් 10 3ක් අරගෙන කිලෝ ජූල් කරන්න පුළුවන්. ඒතර තව 10 2ක් ඉතුරු වෙනවා. එතන දරුවන්ට 99.76 කිලෝ ජූල්. මේක කාර්ය කියන්නේ ශක්තියක්. ඒතර ශක්තිය මානේ ඒකකයේ ජූල්. නැත්තම් මේ ආකාරයෙන් තියන්න පුළුවන්. නැත්තම් තියන්න පුළුවන් 9.976 වැඩි කිරීම 10.5යි කියලා. 10.4යි කියලා. 10.4යි කියලා. ඔන්න කාර්ය. දැන් මේ සඳහා දුණු තාපයේ ගණනේ දීලා තියෙනවා. මේකට දීපු තාප ප්‍රමාණය ගණනේ දීලා තියෙනවා. ඒතර දෙවෙනි කොටසේ අහන්නේ වාෂ්ප බවට පත්වන ද්‍රවය කිලෝග්‍රෑම් 1 ලබා ගන්න අභ්‍යන්තර ශක්තිය අහන්න. එහෙනම් අභ්‍යන්තර ශක්තිය ගන්න පුළුවන් අපිට අර තාපගත විද්‍යාවේ පළවෙනි සමීකරණය ලිව්වම. පළවෙනි සමීකරණේ තියෙනවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියලා. මෙතන විශාල වශයෙන් අභ්‍යන්තර ශක්තිය ගන්නවා ද්‍රවයේ වාෂ්ප වෙනකොට. මොකද ද්‍රවාණු අතරක් තියෙනනේ අන්තරණුක ආකර්ෂණ බල. ඒතර ඒවයි මේගොල්ලෝ බැඳිලා ඉන්නේ. ඒතර වාෂ්ප තත්ත්වයට යන්න නම් ඒ අන්තරණුක ආකර්ෂණ බල බිඳින්න ඕන. ඒ බන්ධන කඩන්න විශාල වශයෙන් තාප ශක්තිය අවශ්‍යයි. ඒක නිසා තමයි වාෂ්පීකරණයේ ගුප්ත තාපයට ලොකු අගයක් එන්නේ. 10 6 වෙනි බලය වගේ එකක් නෙන්නේ. ජලය ගත්තත් අපි ජලයේ අර අවස්ථා විපර්යාසය යටතේ අපි ගොඩාක් ගණන් හැදුවා. ඒ වෙලාවේ අපි ලිව්වා ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය 2.3 වැඩි කිරීම 10.6යි කියලා. ඒ බන්ධන බිඳින්න තමයි මේ ශක්තිය වියදම් කරන්නේ. එහෙනම් අපි මේකට දැන් මේ කොටස හොයන්න අපි ලියමු තාපගත විද්‍යාවේ පළමු නියමය. පළමු නියමයෙන් අපිට එනවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඒතර ඩෙල්ටා Q අපිට ගණනේ දීලා තිබුණා. මේ අගය. මේ තියෙන්නේ සෙල්සියස් 120 දී වාෂ්ප බවට පත් වෙන්න ගන්න තාපය 1.4 වැඩි කිරීම 10.6යි කියලා දීලා තියෙනවා. 1.4 වැඩි කිරීම 10.6 වෙනි බලය. ඩෙල්ටා U කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වීම. මේක තමයි අපෙන් අහන්නේ. ඩෙල්ටා W අපි කලින් කොටස හෙව්වා. මේ තියෙන්නේ
10 5ක් පිටට ගත්තොත් 0.99776 කියලා ලියන්න පුළුවන්. 0.99776 වැඩි 10 5යි. තර මේකත් අර පැත්තට ගෙනිච්චොත් අපිට අඩු කරන්න පුළුවන්. මේක ලියන්න පුළුවන් 14 වැඩි කිරීම 10 5යි කියලා. තර 14 ඍණ 0.99776 මේක වරක් 10 5. මෙන්න මේක තමයි එන්නේ අභ්‍යන්තර ශක්ති වැඩිවීම. අවශ්‍ය නම් ලියන්න පුළුවන් 1.3 වැඩි කිරීම 10 6යි කියලා. 1.3 වැඩි කිරීම 10 6. දැන් දරුවට තේරෙනවද තාපගත විද්‍යාවේ පළවෙනි සමීකරණය යෙදීමක් තියෙනවා. ඒ වගේම P ඩෙල්ටා V කියන එකෙන් කාර්යන වගේ කොන වෙනවා. පීඩනයේ නියත අවස්ථාවේ අර අදාළ PV වක්‍රය ඇඳම එන්නේ ඍජු කෝණාශ්‍රයක් වගේ එකක් නේ. ඒ නිසා පීඩනය වැඩි කරාම හරි පරිමාවේ වෙනසයි. අර එහෙම නැති වෙලාවට තමයි අපිට වර්ගඵලය සොයන්න වෙන්නේ. වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයක් වගේ නෙමෙයි නේ අපි දන්නේ නැහැ නේ ඒකේ හැඩය. මේ අවස්ථාවේ දුන්නේ පීඩනයේ නියතයි කියලා. එතකොට මේ වගේ තිබුණේ මෙන්න මේ වගේ වක්‍ර කොටසක් තිබුණේ. එවනම් මෙන්න මෙතන ඔය පරිමාව වැඩිවීම හොයන්නේ මෙන්න මේ ටිකේ ඉන්නේ. මෙතන තියෙන P. මේ තියෙන ඩෙල්ටා V. මෙන්න මේකේ වර්ගඵලය වම කාර්ය වෙනවා. ඒතර ඒක සොයලා තමයි මම මෙතෙන්ට ආදේශ කරේ. මම මේ වගේ ගණන් දෙකක්ම හැදුවා දරුවන්ට දැන් ඒ ටික තේරෙන්න ඕන. මේ ගණනත් බලමු. ඔක්සිජන් වායු ස්කන්ධයක් සෙල්සියස් 27 උෂ්ණත්වයේදී සහ එක වැඩි කිරීම 10 5යි වර්ග මීටර නිව්ටන් පීඩනයකදී 0.04යි ඝන මීටර පරිමාවක් ගනී. පරිමාව 0.05 දක්වා වැඩි වන තෙක් පීඩනය නියතව තබාගෙන උෂ්ණත්වය වැඩි කරනු ලැබේ. පීඩනය තියෙනවා දීලා ඒ අගේ නියතව තියාගෙන පරිමාව 0.04 ඉඳලා 0.05 දක්වා වැඩි කරනවා. වායුවේ ස්කන්ධය ග්‍රෑම් 32ක්ද නියත පරිමාවේදී මෞලික තාපධාරිතාව දීලා තියෙන 20.8යි කියලා. ඒතර අපෙන් අහනවා වායුව ප්‍රසාරණයේදී සිදු කරන බාහිර කාර්ය. ඉතින් වායුව ප්‍රසාරණයේදී සිදු කරන බාහිර කාර්ය කියලා කියන්නේ P ඩෙල්ටා V. ගණනේ කියන්නේ පීඩනයේ නියතව තියාගෙනනේ පරිමාව වැඩි කරා කියලා. එහෙනම් කාර්ය හොයන්න පුළුවන් කලින් ගැටලුවේ වගේම P ඩෙල්ටා V ට දාලා. ඒතර මුල් කොටස හොයා ගන්න පුළුවන්. P ඩෙල්ටා V ලිව්වම කාර්ය එනවා. වායුවේ නව උෂ්ණත්වය අහනවා. ඒතර පීඩනයේ නියතව තියාගෙන තමයි පරිමාව වැඩි කරන්නේ 0.04 ඉඳලා 0.05ට. ඉතින් පීඩනයේ නියත නම් අපිට ලියන්න පුළුවන් V1 බෙදීම T1 සමානයි V2 බෙදීම T2 කියලා අර වායු සමීකරණය. එතනින් පුළුවන් අලුත් උෂ්ණත්වය සොයන්න. ඒතර ඒ කොටසත් පුළුවන්. මේක P ඩෙල්ටා V දැම්ම වෙනවා. මේකට දානවා වායු නියමය. පීඩනයේ නියත නිසා. වායුවේ අභ්‍යන්තර ශක්තිය වැඩිවීම අහනවා. අභ්‍යන්තර ශක්තිය වැඩිවීම හොයා ගන්න පුළුවන්. මෙතන දීලා තියෙනනේ නියත පරිමාවේදී මෞලික තාපධාරිතාව දීලා තියෙනවා. නියත පරිමාව කියන්නේ මේ අවස්ථාව නෙමෙයි මේක නියත පීඩන අවස්ථාව.
නියත පරිමාවස්ථාවේ දීලා තියෙනවා. එතකොට අපිට ඒකෙන් පුළුවන් එයාගේ CV නෙමෙයි දීලා තියෙන්නේ. එතකොට CV යොදලා අර Q සමානයි NCV තීටට දැම්මම එතනින් පුළුවන් අභ්‍යන්තර ශක්තිය හොයන්න. මොකද පරිමාව නියත නම් ඒ වෙලාවේ කාර්යයක් කරන්නේ නැහැනේ. පරිමාව නියත නම් අර සිරස් රේඛාවක් එන්නේ PV වක්‍රයට. ඒතර කාර්යයක් කරන්නේ නැහැ. ඒතර ඒ වෙලාවේ ඩෙල්ටා Q සමාන වෙනවා ඩෙල්ටා U දන ඩෙල්ටා W වල ඩෙල්ටා W බිඳුව වෙනවනේ. කාර්යයක් නැති නිසා. ඒතර ඩෙල්ටා Q සමාන ඩෙල්ටා U ට. එතනින් පුළුවන් අභ්‍යන්තර ශක්තිය හොයාගන්න. අභ්‍යන්තර ශක්තිය වැඩි වීමනේ අහන්නේ. ඒක සමාන වෙනවා අතරම ඩෙල්ටා Q ට. මේක දීලා තියෙන නිසා. ඊට පස්සේ අහනවා R වායු නියතයේ අගය. R වායු නියතයේ අගය අපිට ලියන්න පුළුවන් CP ඍණ CV සමානයි R කියලා එකක් තියෙනවා. නැත්නම් CP බෙදීම CV සමානයි ගැමා කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන ගැමාම දීලා නැහනේ. ඒක නිසා අපිට මතකෙන් දාන්න බෑ. ඉතින් අපි CP ඍණ CV සමානයි R කියන එකට ගිහිල්ලා සර්වත්‍ර වායු නියතයේ සොයමු. අපි මුලින් මේ කොටස් ටිකේ මුල හරියවා උත්තර අරගෙන ඉඳමු. ඒ ටික ගණනය කරාම අපිට පුළුවන් ඊළඟ කොටස් වලට යන්න. මේකට අදාළ PV වක්‍රයක් අපි අඳිමු. ඉතින් ඉන්නේ 27 පීඩනය 1/10 5යි. පරිමාව තමයි වැඩි වෙන්නේ. පීඩනය නියතව තියලා. ඒතර අදාළ PV වක්‍රය මේ වගේ එන්නේ. මෙහාට පරිමාව මෙහාට පීඩනය. පීඩනය නියතව තියලා තියෙනවා. පරිමාව 0.4 ඉඳලා 0.04 ඉඳලා 0.5ට වැඩි කරනවා. තර මෙතන 0.04යි. මෙතන 0.05යි. පරිමා දෙක. පීඩනය දීලා තියෙන්නේ 1/10 පීඩනය මෙතන අගය මෙන්න මේ අගය එක වැඩි කිරීම 10/5. එහෙනම් කාර්යය ලියන්න පුළුවන් අපිට. කාර්යය සමාන වෙන්නේ ඩෙල්ටා W මේක සමානයි P ඩෙල්ටා V. P කියන්නේ 1/10 පරිමා වෙනස 0.05 අඩු කිරීම 0.04. තර මෙතන එනවා 0.01ක්. තර ඒ කියන්නේ 10 ඍණ 2ක්. ඒක මේකට කැපෙනවනේ. එතකොට 10 3. එක වැඩි කිරීම 10 3යි ඩෙල්ටා W. P ඩෙල්ටා V. වායුවේ ස්කන්ධයක් දීලා තියෙනවා ග්‍රෑම් 32යි කියලා. හැබැයි මෙතන දීලා තියෙන්නේ මෞලික තාප ධාරිතාව. තර වායුවේ නව උෂ්ණත්වය අහන දෙවෙනි කොටස. තර ඒක සොයන්න පුළුවන් අපිට වායු නියමයේ ලියලා. පීඩනය නියත නිසා පීඩනය නියත නිසා V1 යට T1 සමානයි V2 යට T2. චාල්ස් නියමයෙන් එන්නේ. දැන් ආදේශ කරන්න.
V1 කියන්නේ 0.04යි. T1 කියන්නේ 300යි. සෙල්සියස් 27 කියලානේ තියෙන්නේ. ඒතර ඒක 300යි. කෙල්වින් වලින් තමයි ආදේශ කරන්න ඕන. මේ පැත්තේ 0.5යි. T2 අපි දන්නේ නැහැ. ඒතර මෙතන දශම ස්ථාන දෙකට දශම ස්ථාන දෙක කැපිලා යනවා. මෙතන 75ක් 75 පහෙන් වැඩි කරන්න ඕන. T2 සමානයි කෙල්වින් 375. කලින් 300 හිටියේ දැන් ඉන්නේ 375යි. වායුවේ අභ්‍යන්තර ශක්තිය වැඩිවීම සොයන්නලු. මෞලික තාප ධාරිතාවක් දීලා තිබුණා. ගණන. බලන්න. පීඩනය 1 වැඩි 10 5යි. පීඩනය නියතව තියෙන්නේ. පරිමාව 0.04 ඉඳලා 0.5ට වැඩි වෙනවා. වායුවේ ස්කන්ධය ග්‍රෑම් 32යි කියලා දීලා තියෙනවා. ඔක්සිජන්නේ තර ග්‍රෑම් 32ක් තියෙනවා. නියත පරිමාවේදී මෞලික තාප ධාරිතාව. තර මෙතන ග්‍රෑම් 32ක් කිව්වම මවුල දෙකක් තියෙනවා. එහෙමනම් අපිට මේ මෞලික තාප ධාරිතාව දීපු නිසා ඒකෙන් පුළුවන් ඩෙල්ටා Q ලියන්න. Q සමානයි mc θ කියලා අපි ලියනවා අර ස්කන්ධයෙන් දුන්නාම. මවුල ගණනෙන් දුන්නාම ලියනවා Q සමානයි nc θ කියලා. ඊතර c ට දාන්නේ cv. මේ දීලා තියෙන නියත පරිමාවේදීනේ. කියන්නේ මේ අවස්ථාව. ඩෙල්ටා Q සමානයි ncv θ. මේකට දානවා. මේ වෙලාවේ පරිමාව නියතයි. පරිමාව නියතය කියන්නේ අදාළ PV වක්‍රයන් දොත් අර සිරක් එන්නේ. ඒතර ඒ සිරක් යනදම එතන කාර්යයක් කරෙන්නේ නැහැ. ඒතර ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U. අභ්‍යන්තර ශක්තිය වැඩි වීම තමයි එන්නේ. එවනම් මේකට දැම්මම අපිට එනවා n කියන්නේ 2යි CV කියන්නේ 20.8යි මෞලික තාප ධාරිතාව 20.8යි ඩෙල්ටා θ කියන්නේ උෂ්ණත්ව වෙනස. ඒතර කලින් හිටියේ 27. කියන්නේ කෙල්වින් 300. දෙවෙනි අවස්ථාවේ හිටියේ 375. ඒතර 375 ඉන්නවා කියලා කියන්නේ වෙනස 75යි. ඉතින් වෙනස කෙල්වින් වලින් ගත්තත් එකයි සෙල්සියස් වලින් ගත්තත් එකයි. වෙනස. එහෙමනම් එතෙන්ට අපි ආදේශ කරමු 75. ඔන්න ඩෙල්ටා Q. ඒතර දරුවන්ට එනවා මෙතන දෙවරක් 75 150යි. ඒතර 208 වැඩි කරන්න ඕන 15. මේ දශම ස්ථානය අයින් කරාම 75 දෙකක් 150යි. ඒ බිඳුව අයින් කරනවා මේ දශම ස්ථානෙට. ඒතර 208 15න් වැඩි කරා. මෙන්න මේක තමයි එන්නේ. මේ ඩෙල්ටා Q කියන එක අරගෙන තියෙන්නේ පරිමාව නියත අවස්ථාවේ. ඒතර පරිමාව නියත අවස්ථාවේදී කාර්යයක් කරෙන්නේ නැහැ. අර සිරස් රේඛාවක් නෙන්නේ PV වක්‍රය. අපි මෙහෙම ඇන්දොත් PV වක්‍රය මෙහාට V මෙහාට P. ඒක නිකන් මේ වගේ රේඛාවක්. ඒතර මේකේ ඩෙල්ටා W බිඳුවයි. කාර්යයක් කරෙන්නේ නැහැ.
එහෙනම් ඩෙල්ටා Q සමාන වෙනවා ඩෙල්ටා U ට. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ට. අභ්‍යන්තර ශක්ති වැඩිවීම. ඔය හොයලා තියෙන්නේ. එවනම් දරුවන්ට මේ ඩෙල්ටා Q දාන්න පුළුවන් ඩෙල්ටා U වෙනුවට. ඒක කොයි වෙලාවෙත් එකයි. පීඩනයේ නියත අවස්ථාවේ ඔය සිද්ධිය වුණත් එකයි. පරිමාව නියත අවස්ථාවේ ඕක වුණත් එකයි. දෙකම එකයි. ඩෙල්ටා U කොයි විදිහට ගියත් උෂ්ණත්ව වැඩිවීම සමාන නම් ඩෙල්ටා U සමානයි. මේක ගණනය කරගන්න වෙන්නේ මේකෙන් තමයි. ඒකනේ දීලා තියෙන්නේ අපිට. මෞලික තාපධාරිතා දීලා තියෙන්නේ පරිමාව නියත අවස්ථාවට. දැන් මම මේක දානවා පීඩනයේ නියත අවස්ථාවට. ඒතර පීඩනයේ නියත අවස්ථාවෙත් ඩෙල්ටා U කියන්නේ මේකම තමයි. උෂ්ණත්ව වැඩිවීම සමාන නම් ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි ඩෙල්ටා Q වෙනස්. පීඩනයේ නියත අවස්ථාවේ තාපය දෙන්න ඕන උෂ්ණත්වය අංශක එකකින් වැඩි කරන්නයි. බාහිරට කාර්ය කරන්නත් දෙන්න ඕනනේ. ඒකද එතන ටිකක් වැඩිපුර තාපය දෙන්න ඕන. එවනම් දැන් මම මේක මතක තියාගෙන ඉඳලා මේක අර පරිමාව නියත අවස්ථාවේ ඩෙල්ටා Q ඒක සමාන වෙනවා ඩෙල්ටා U ට. ඩෙල්ටා U කියන එක කොයි පැත්තෙන් ගියත් එකයි. පීඩනයේ නියත අවස්ථාවෙන් ගියත් පරිමාව නියත අවස්ථාවෙන් ගියත් ඩෙල්ටා U කියන්නේ ඩෙල්ටා Uම තමයි. එහෙනම් දැන් මම මෙතෙන්ට ලියනවා පීඩනය නියත විට ද ඩෙල්ටා U ඉහත අගයම වේ. හැබැයි මෙතන කාර්යයක් කරනවා. ඒකෙන්ද ඩෙල්ටා Q වෙනස්. දැන් අපි කාර්යයත් හොයාගත්තන ඩෙල්ටා W හොයාගත්තා. එහෙනම් මෙන්න මේකට ලියන්න පුළුවන් දරුවන්ට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඒතර ඩෙල්ටා U කියන්නේ අර ඩෙල්ටා Qමයි. මේකට දාන්න පුළුවන් 3120. කාර්යයත් අපි කලින් හෙව්වා. කාර්ය. ඩෙල්ටා W මේ තියෙන්නේ 1000යි. එහෙනම් මෙතන දාන්න පුළුවන් 1000ක්. එහෙනම් දැන් දරුවන්ට ඩෙල්ටා Q වෙනවා 4120යි. මේ පීඩනයේ නියත අවස්ථාව. ඒතර පීඩනයේ නියත අවස්ථාවේ මේ ශක්තිය දුන්නම කාර්යයකුත් කළා අභ්‍යන්තර ශක්තියත් වැඩි වුණා. එහෙමයි එන්නේ. ඒතර මේකම මට ලියන්න පුළුවන් Q සමානයි NCP තීටාගෙන්. Q සමානයි NCP තීටා. අන්න ඒකෙන් ලියන්න පුළුවන්. මෙම තාපය Q සමානයි NCP තීටා. සමීකරණයෙන් ද ගත හැකි. එහෙනම් මෙන්න මේ Qට මේක දාමු. ඒතර මවුල ගානක් දාන්නවා. ඉතින් පුළුවන් CP හොයන්න. ඒතර දරුවන්ට එනවා මේ Qට දානවා 4120. N කියන්නේ 2යි. CP දන්නේ නැහැ. උෂ්ණත්ව වැඩිවීම 75. තර CP එනවා
4120 බෙදන්න ඕන 150යි. ඔන්න ඔය වගේ එකක් එන්නේ. ජූල් මවුලයට කෙල්විනට. තර කලින් දීලා තිබුණා CV. CV කියන්නේ 20.8යි. 20.8යි. එහෙමනම් දැන් පුළුවන් මෙතනින් දරුවන්ට R හොයන්න. CP ඍණ CV සමානයි R. තර CP කියලා අපිට ඇවිල්ලා තියෙන 27.46ක්. CV තිබුණේ 20.8ක්. මෙන්න මේ වගේ එකක් එන්නේ. දරුවන්ට තේරුණාද ආරලාගේ හොයන විදිය? CP CV දෙක හොයාගෙන CV දීලා තිබුණානේ. ඒතර CV දුන්නා නම් CP හොයා ගන්නවා. CP කියන එක සමාන වෙනවා අර කාර්යයක් වෙන වෙලාවේ. ඩෙල්ටා W එකකුත් තියෙන වෙලාවේ ඩෙල්ටා W දන ඩෙල්ටා U ට. ඒ දෙකේ එකතුව ඩෙල්ටා Q නේ. ඒක සමාන කරනවා NCP θට. එතනින් තමයි හෙව්වේ. අගේ සුළු වශයෙන් වෙනස් වෙලා තියෙනවා. නමුත් ඒක තමයි දීපු දත් වලට ආදේශ කරාම එන අගේ. මේවා ගොඩාක්ම විභාගකට අහන්නේ. නමුත් හිත CP ඍණ CV සමානයි R. එතකොට CP බෙදීම CV සමානයි ගැමා. ප්‍රධාන විශිෂ්ටතා පදාරිතා දෙක අතර අනුපාතය. අන්න ඒව ටිකක් දරුවෝ දැනගෙන ඉන්න ඕන පොඩ්ඩක්. අදිසේ බහුවර්ණයක වගේ එක ඇහුවොත් ඒවයි පොඩි මතකයක් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මේක බලන්න. පරිමාව නියතව තබාගෙන ඇති විට පීඩනය නියතව තබාගෙන ඇති විට නයිට්‍රජන් වායුව ග්‍රෑම් 100ක උෂ්ණත්වය 0 සිට 100 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය අතර වෙනස සොයන්න. මේ ගන්න බලන්න එතකොට කොහොමද අපි හදන්නේ කියලා. පරිමාව නියතව කියන්නේ සිරස් අතර තමයි අඳින රේඛා PV වක්‍රේ. පීඩනය නියතව කියලා කියන්නේ තිරස් අතට. ඒතර තිරස් අතර රේඛාවෙන් තමයි එතන කාර්යයක් සිද්ධ වෙනවා. එහෙනම් මෙතන වැඩිපුර ශක්තිය දෙන්න වෙනවා. අතන අඩුවෙන් දෙන්න වෙනවා. අදාළ PV වක්‍ර දෙක ඇන්දොත් මේ වගේනේ පේන්නේ. මේ පැත්තට පරිමාව මේ පැත්තට පීඩනය එකක් මේ වගේ. පීඩනය නියත අවස්ථාවේ. අනිත් වක්‍රය මේ වගේ. මෙන්න මේ වගේ එකක්. තර මෙතන කාර්යයක් නැහැ. මේක ඩෙල්ටා W බිඳුවයි. කාර්යයක් තියෙන නම් අනිවාර්යෙන් පරිමාව වෙනසක් වෙන්න ඕන. ඉතින් මේකේ පටන් ගන්නකොට තියෙන පරිමාණය කෙලින්ම උඩින්මත් තියෙන්නේ. මෙතන එනවා කාර්යයක්. මේ කාර්යය කියලා කියන්නේ මෙන්න මේකේ වර්ගඵලයනේ. එතන මෙන්න මේ ටික. මේක තමයි ඩෙල්ටා W කියන්නේ. එතන එහෙම එකක් මෙතන නැහැ. නයිට්‍රජන් වායුව ග්‍රෑම් 100ක උෂ්ණත්වය 0 සිට 100 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණ අතර වෙනස. එහෙනම් අපි අවස්ථා දෙකට ලියමු ඩෙල්ටා Q. මේ දෙකට අපි ලියමු ඩෙල්ටා Q.
එතන මේකේ ඉන්නේ ඩෙල්ටා Q සමානයි mCp θ. මේක ඩෙල්ටා Q 1 කියලා ලියමු. මෙතන ඩෙල්ටා Q 2 එන්නේ mCv θ. තර විශිෂ්ටතාව ධාරිතාව වෙනස් මේවා. ඒක නිසා අපිට වෙනස ගත්තම තාපය වෙනසක් එනවා. එතන මේ පීඩනයේ නියත අවස්ථාව තමයි වැඩි යගේ තියෙන්නේ. එහෙනම් ඩෙල්ටා Q1 ඍණ ඩෙල්ටා Q2 මේක සමානයි m සහ ඩෙල්ටා θ පිටට ගන්න පුළුවන්. තර Cp ඍණ Cv. තර Cp ඍණ Cv කියන්නේ R. මේකට දාන්න පුළුවන් R කියලා. දැන් පුළුවන් නේ හදාන්න මෙතන ඩෙල්ටා θ කියන්නේ 100යි නේ උෂ්ණත්ව වෙනස 100යි. ස්කන්ධයක් දීලා තියෙනවා. ඒව නිකම්ම ආදේශ කරන්න තියෙනවා. මෙයා මෙතනට ආදේශ කරන්න. මෙතන m කියන්නේ ග්‍රෑම් 100යි. එතකොට 100 වැඩි 10 ඍණ 3යි. ඩෙල්ටා θ කියන්නේ ආයමත් 100යි. ප්‍රධාන විශිෂ්ටතා පදාරිතා අතර අනුපාතය ගැමා ප්‍රධාන විශිෂ්ටතා පදාරිතා දෙකේ අන්තරය r. එහෙනම් Cp ඍණ Cv කියන්නේ r. මෙන්න මේක. මෙන්න මෙයා r. එහෙනම් මෙතන ලියන්න 8.3යි කියලා. මෙන්න මේක සුළු කරන්න තියෙන්නේ. බිංදු 2ක් බිංදු 3ක් මේකට කැපෙන එකක් ඉතුරු වෙනතර 83යි. එක පොඩි කරන දරුවාට මේක මතකද බලන්න දීලා තියෙනවා. මේ ගණන බලන්න. මේ වගේ එකක් විභාගයට අහන්න පුළුවන් නේද? PV වක්‍රයක් දීලා ප්‍රශ්න කොටස් කීපයක් තියෙනවනේ ඒකේ. AC දක්වා සිදුවන A සිට C. A වල ඉඳන් C දක්වා සිදුවන ක්‍රියාවලියක්. ඒතර යාට යන්න පාරවල් දෙකක් පෙන්නලා තියෙනවා. ABC කියලා මේ උඩින් යන්නත් පුළුවන් මෙහෙම. ADC මෙහෙන් යන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ පහලින් යන ADC කියන එකෙන් කියන්නේ මුලින් එයාගේ පීඩනයේ නියතව තියාගෙන පරිමා වැඩි කරලා තියෙනවා. පීඩනයේ නියතව තියාගෙන පරිමා වැඩි කරනවා කියලා කියන්නේ පිස්ටන් එක සුමටව තියෙන්නේ. තාපය දීලා රත් කරනකොට පිස්ටන් එක හෙමින් හෙමින් උඩ යනවා. ඒතර පීඩනය වැඩි වෙන්නේ නැහැ. ඉන්න ඒ වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මේ D වලට ඇවිල්ලා D වල ඉඳන් C දක්වා කියන්නේ පරිමාව නියතයි. ඒ කියන්නේ ඊට පස්සේ පිස්ටනේ දෘಢව තියෙන්නේ. ඒතර ගමන් කරන්න බෑ පිස්ටනේට. ඒතර තවදුරටත් තාපය දුන්නාම වායුව රත් වෙලා පීඩනය වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒතර මේක කියන්නේ මුලින් පීඩනය නියතව තියලා පස්සේ පරිමාව නියතව තියෙනවා. මේකේ අනිත් පැත්ත. මුලින් පරිමාව නියතව තියලා දෙවනුව පීඩනයේ නියතව තියෙනවා. ඒක ආකාර දෙකක් නිසා ඒවා ගමන් කරන මාර්ග වෙනස් විදියට තමයි අපිට පෙන්වන්නේ. හැබැයි අවසානයේ බැලුවම ඒ වල ඉඳන් C ට යනවා. කොහොම කරත් C කියන අවස්ථාවේ තියෙන පීඩනයයි පරිමාවයි උෂ්ණත්වයයි තමයි මොන මාර්ගයෙන් ගියත් දෙන්නටම ලැබෙන්නේ. තර තාපගතික ක්‍රියාවලියක් තියෙනවා ABC කියලා යන්නත් පුළුවන් ADC කියලා යන්නත් පුළුවන්. ABC ඔස්සේ සිදුවන ක්‍රියාවලිය සඳහා මේ උඩින් යන එකට ජූල් 240ක් දෙන්න ඕනලු. මේවිට බාහිර කාර්යය ජූල් 160යි. බාහිර කාර්යය කියන්නේ මේ රේඛාවට කාර්යයක් කරන්නේ නැහැ. AB වලට මෙන්න මේ BC වලට කරන කාර්යය තමයි දීලා තියෙන්නේ. 160යි. ඒ DC පැත්තෙන් යනවා නම් පහලින් පෙන්නන වක්‍රය නම් ගන්නෙ
ඒකේ කාර්යය ජූල් 40යි. ඒ කියන්නේ මේ යට තියෙන පොඩි ඍජුකෝණාශ්‍රය වගේ එකේ වර්ගඵලය තමයි මේ 40 කියන්නේ. අර BC ට එන්නේ ලොකු ඍජුකෝණාශ්‍රය මෙතනින් එන එක. ලොකු එක. ඕවා තමයි දීලා තියෙන්නේ. අපෙන් අහනවා A වල ඉඳන් C ට යනකොට අභ්‍යන්තර ශක්තිය වැඩිවීම අහනවා. ඊට පස්සේ ADC ක්‍රියාවලියේදී ලබා ගන්නා තාපය අහනවා. මේකෙදි ඊට පස්සේ අපෙන් අහනවා A වල ඉඳන් D දක්වා යනකොට අභ්‍යන්තර ශක්තිය වැඩිවීම ජූල් 50 නම් මේ ටිකට ජූල් 50 නම් මේ සඳහා සැපිය යුතු තාපය අහනවා. DC ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්තිය වැඩිවීම අහනවා. කොටස් කීපයක් අහලා තියෙනවා. අපි දැන් එකින් එක අරගෙන මේක විසඳන්න බලමු. මේ උඩින් යනවා නම් ABC වලින් යනවා නම් අපි තාපය දෙන්න ඕනලු ජූල් 240. ඒතර කාර්යය කියන එකට එනවලු 160. බලමු පළවෙනි කොටසට උත්තරයක් ලියන්න. දැන් මේ වක්‍රය ඕනේ නැහනේ අපිට. වක්‍රේ මොනවද දත්ත ලකුණු කරලා නැහනේ. මෙතන තමයි දත්ත ටික දීලා තියෙන්නේ. A සිට C දක්වා සිදුවන ක්‍රියාවලියේදී පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය වැඩිවීම. එවනම් කෙලින්ම දරුවන්ට A වල ඉඳන් C දක්වාම තාපගත විද්‍යාවේ පළවෙනි නියමය ලියන්න තියෙන්නේ. ඒක මේ එක රේඛාවකට විතරක් ලියන්නත් පුළුවන්. රේඛා දෙකක් අල්ලලා ලියන්නත් පුළුවන්. එහෙම වෙනසක් නැහැ. තනි කොටසකට ලියන්නත් පුළුවන්. කොටස් දෙකක් තුනක් අල්ලලා එහෙම ලියන්නත් පුළුවන්. අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දාන ඩෙල්ටා W. තාපය දෙනවලු ජූල් 240ක්. තාපය දෙනවලු ජූල් 240ක්. කාර්යයට වියදම් වෙනවලු ජූල් 160ක්. එහෙනම් දරුවාට ලේසි ඩෙල්ටා U හොයාගන්න පුළුවන් මේක අර පැත්තට ගෙනිච්චාම. තර ජූල් 80ක්. තර ඩෙල්ටා U කියලා කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩිවීම. ඒක මොන මාර්ගයෙන් ගියත් එකම උත්තරේ එන්නේ. ගමන් මාර්ගයෙන් සායත්තයිනේ ඩෙල්ටා U කියන එක. මුල් පීඩනයයි පරිමාවයි උෂ්ණත්වයක් තියෙනවා. දෙවෙනි අවස්ථාවේ පීඩනයයි පරිමාවයි උෂ්ණත්වය තියෙනවා. මොන මාර්ගයෙන් හරි එතෙන්ට ආවොත් පීඩනයයි පරිමාවයි එතෙන්ට එනවා කියන්නේ උෂ්ණත්වයත් එනවනේ මොන මාර්ගයෙන් ආවත්. ඒතර උෂ්ණත්වය තමයි අභ්‍යන්තර ශක්තිය මනින මිනුම. එහෙනම් මාර්ගයෙන් සායත්තයි. මුල කොටස කියන්නේ AC දක්වා ක්‍රියාවලියේදී පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය වැඩිවීම. මේක ජූල් 80යි. ADC ඔස්සේ ක්‍රියාවලිය සිදුවන විට බාහිර කාර්ය සඳහා වැයවන්නේ ජූල් 40ක් කියලා දීලා තියෙනවා. පල්ලෙහා එකේ. අපෙන් අහනවා ADC ඔස්සේ ක්‍රියාවලිය සිදු කරනු ලැබුව විට ලබා දිය යුතු තාප ශක්තිය. එහෙනම් ඩෙල්ටා U ආකාර දෙකටම සමානයි. ඩෙල්ටා U මාර්ගයෙන් ස්වායත්ත වේ. එහෙනම් අපි ADC ට ලියමු ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දාන ඩෙල්ටා W. ඩෙල්ටා U දාන්නවා දැන් 80යි. කලින් කොටස හොයාගත්තානේ. ඒ යගේ තමයි ආදේශ කරන්න ඕන. මේක 80යි. කාර්යය දීලා තියෙනවා. කාර්යයට වැයවන්නේ ජූල් 40යි කියලා තියෙනවනේ. එහෙනම් ඒක ආදේශ කරන්න. මෙතන 40යි. එවනම් දරුවන්ට එනවා දෙවෙනි කොටසේදී උත්තරේ 120යි.
දෙවෙනි ආකාරයට යනවා නම් ADC ඔස්සේ යනවා නම් දෙන්න ඕන තාප ශක්තිය ජූල් 120යි. කලින් විදිහට ගියා නම් 240ක් දෙන්න ඕන කියලා නේ. අර මුලින් පරිමාව නියතව තිබිලා පස්සේ පීඩනයේ නියතව කියන එකට. මේ විදිහට ගත්තොත් අඩුවෙන් යනවා. AD දක්වා සිදුවන ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්තියේ වැඩිවීම ජූල් 50 නම් මේ සඳහා සැපේ යුතු තාපය AD බලන්න මෙන්න මෙතන A සිට D දක්වා කියන්නේ මෙතන. ඒකට අභ්‍යන්තර ශක්තියට වැය කරන්න ඕන ගණන දීලා තියෙනවා. A සිට D දක්වා සිදුවන ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්තියේ වැඩිවීම ජූල් 50ලු. ඒතර කලින් කොටස කියලා තියෙනවා අර ADC වල යනකොට ADC වක්‍රයේ යනකොට බාහිර කාර්යයට ජූල් 40ක් ඕන කියලා. නමුත් අපි දන්නවා මෙන්න මේ කොටසේ ශක්තියක් ඕනේ නැහැ මේ DC කොටසට. ඒකේ කාර්යයක් වෙන්නේ නැහනේ. එහෙනම් මේ ජූල් 40ම වියදම් වෙන්නේ මේ AD කොටසට. තිරස් රේඛාවේ තමයි කාර්යය තියෙන්නේ. සිරස් එකේ නැහනේ. මම සිද්ධාන්ත වල කියලා දුන්නා නේද දරුවන්ට. එහෙනම් මේ 40 කෙලින්ම දාන්න පුළුවන් මෙතෙන්ට AD වලට. ඒතර අභ්‍යන්තර ශක්ති වැඩි වීම ජූල් 50යි. එහෙනම් නිකම්ම ලියන්න පුළුවන් සමීකරණය. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දාන ඩෙල්ටා W. තාපය තමයි අහන්නේ. අභ්‍යන්තර ශක්තියේ වැඩිවීම ජූල් 50යි. ADC සම්පූර්ණයකටම දෙන්න ඕන කාර්යය ජූල් 40යි. ඒතර සිරස් රේඛාවට නැහැනේ. එහෙනම් AD කොටසට තමයි මේ 40ම. එහෙනම් මෙතන එනවා 90යි කියලා. ඩෙල්ටා Q 90යි. මේ PV වක්‍රයේ මෙහෙමනේ තියෙන්නේ. පීඩනයයි පරිමාවයි. මේ වක්‍රයේ මෙතන මෙන්න මේ කොටසේ ඩෙල්ටා W බිඳුවයි. එහෙනම් ADC කියන සම්පූර්ණයකටම දීලා තියෙන්නේ ජූල් 40 නම් ඒ ඇත්තට මේ 40 දීලා තියෙන්නේ මේ ටිකට තමයි. මෙතන නැහැ. ඒ නිසා ඩෙල්ටා Q කියන්නේ 90. තේරෙනවද දරුවාට වක්‍රයේ ඔක්කොටම හිතලා සමීකරණ ලියන්නත් පුළුවන්. කොටසකට විතරක් ලියන්නත් පුළුවන්. DC දක්වා ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්තියේ වැඩිවීම. DC ට C දක්වා ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්තියේ වැඩිවීම අහන. මේ DC කියන්නේ මෙන්න මේ ටික. මෙතන. ඒතර අපි හොයාගත්තා මේ කොටසේ මේ ADC ක්‍රියාවලියට මේ තියෙන AD වලටනේ. ADC ඔස්සේ ක්‍රියාවලිය සිදු කරන විට දිය යුතු තාප ශක්තිය 120යි කියලා. සම්පූර්ණ එක. එයින් 90ක් දීලා තියෙන්නේ AD වලට. මෙන්න මේ 90 දීලා තියෙන්නේ AD වලට. මෙතෙන්ට 90යි. ඩෙල්ටා Q.
එතකොට මෙතෙන්ට ඉතුරු ටිකට එනන් යනවා මෙතන ඇවිල්ලා 120ක් ADC ක්‍රියාවලියදී අපිට ඇවිල්ලා 120ක්. එතන 120න් 90යි අර ADට. එවනම් මෙතෙන්ට එනවා 120න් 90ක් අඩු කරන්න ඕන. එය 30ක්. මෙන්න මේ ටිකට ඩෙල්ටා Q 30යි. කොටසකට විතරක්. ඒවනම් දැන් මේකට දාමු DC ට. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දර ඩෙල්ටා W. මේක 30යි. අභ්‍යන්තර ශක්තියනේ අහන්නේ ඩෙල්ටා U අහන්නේ ඩෙල්ටා W බිඳුවයි. මේ ටිකේ කාර්යයක් නැහැනේ. සිරස්නේ රේඛාව පරිමාව වැඩි වීමක් නැහැනේ. පරිමාව නියතයි මේ ඉරේ. වැඩි වෙන්නේ පීඩනයනේ මේ උඩට යනකොට. නම් මේක තමයි උත්තරේ. ජූල් 30. තමන්ට සමීකරණ ලියනවා නම් තේරෙනවා නම් එක එක කොටසට කොහොමද ලියන්නේ කියලා. ඒ තරම් අමාරු නෑ ගහට එකම සමීකරණයනේ තියෙන්නේ. මේ කරන්න බලමු. එක ත්‍රිකෝණයක් හැඩේ PV වක්‍රයක් දීලා තියෙන්නේ. එතන නම් අගයාන්තික දීලා තියෙනවා 12.5 25යි. මෙතන පීඩනය 1 වැඩි 10 5යි 2 වැඩි 10 5යි. වායු මවුල එකක පීඩනය P පරිමාව V වෙනස් වීම මෙතන මවුල එකක් සඳහා තමයි මේ තාපගති ක්‍රියාවලිය සිද්ධ කරලා තියෙන්නේ. ABCA මාර්ගයේ ඔස්සේ සිදුවන අයුරු ප්‍රස්ථාරයේ දැක්වේ. ABCA R ලගයක් දීලා තියෙනවා 8.3යි කියලා. CV කියන එක දීලා තියෙනවා 5යි R බෙදීම 2යි කියලා. CV අපිට කියනවා A B හා C ලක්ෂවලදී උෂ්ණත්වයන් සොයන්න කියලා. එතකොට ABC ලක්ෂවල අපි පීඩනක් දන්නවා පරිමාවක් දන්නවනේ. මෙතනින් පීඩනයක් දන්නවා මෙතනින් පරිමාවක් දන්නවා. ඒතර PV සමානයි nRT දාන්න පුළුවන්. මෙතන මවුලත් එකක් කියලා තියෙනවානේ. ඒතර පීඩනය දන්නවා පරිමාව දන්නවා PV සමානයි n දන්නවා R උත් දීලා තියෙනවා T. ඒකෙන් පුළුවන් දරුවන්ට උෂ්ණත්වය සොයන්න. A ලක්ෂයටයි B ලක්ෂයටයි C ලක්ෂයටයි වෙන වෙනම ලියන්න තියෙනවා. A සිට B දක්වා වායුව සංකෝචනය වීමේදී කරන ලද කාර්යය. එතන මෙතන කරන ලද කාර්යය කියන්නේ P ඩෙල්ටා V. ඉතින් පරිමාව වෙනස මෙතනින් ගන්න පුළුවන්. ඒකත් හොයන්න පුළුවන්. P ඩෙල්ටා V. A සිට B දක්වා ක්‍රියාවලියේදී වායුව පිට කරන තාපය. තර කාර්යය දන්නව නම් CV දීලා තියෙනවා. ඒකෙන් පුළුවන් අපිට CP හොයාගන්න. CP ඍණ CV සමාන R නේ. එතනින් පුළුවන් CP හොයාගන්න. CP හොයාගත්තාම මෙතනින් පුළුවන් ඩෙල්ටා Q හොයන්න. Q සමානයි NCV θ Q සමානයි NCP θ අන්න ඒකට දාලා හොයන්න පුළුවන්. B සිට C දක්වා ක්‍රියාවලියේදී වායුව ලබා ගන්නා තාපය මේකේ. එතන කාර්යයක් නම් නැහැ කාර්ය බිඳුවයි. එතන පරිමාව නියතයි. එහෙනම් පුළුවන් CV දාන්න පුළුවන් ඒකට. වායුව මගින් සිදු කරන සඵල කාර්ය. සඵල කාර්ය කියන්නේ මේ ත්‍රිකෝණේ වර්ගඵලයනේ. චක්‍රීය ක්‍රියාවලියක් වෙනවා නම් ඒ අදාළ සංයුත රූපයේ වර්ගඵලය හොයන්න ඕන. ඒකේ ප්‍රශ්න කීපයක් අහලා තිබුණාට ඒ තරම් අමාරු නෑ.
දරුවන්ට සිද්ධාන්ත කොටස යොදන්න විතරයි තියෙන්නේ. අපි දැන් එක එක කොටස අරගෙන ගණන හදමු. පළවෙනි කොටසේ තියෙන්නේ අපිට මේ ප්‍රස්ථාරය විතරයි ඕන වෙන්නේ. පළවෙනි කොටසේ තියෙන්නේ ABC ලක්ෂවල උෂ්ණත්වයන්ශ හොයන්න කියලා. එහෙනම් අපි PV සමාන nRT තමයි යොදන්නේ. PV සමානයි nRT. A කියන ලක්ෂයට යෙදුවොත් පීඩනය එක වැඩි කිරීම 10/5යි. පරිමාව 25 වැඩි කිරීම 10/3යි. මතකතුව මේ අක්ෂවල තියෙන බලය ලකුණු කරන්න. මෙතන බලයක් තියෙනවානේ. ඒක ගත්තේ නැත්නම් ගණන වරදිනවා. ඒතර PV n කියන්නේ 1යි. R කියන්නේ 8.3යි. අපි දැනට R වල ලියමු. PV යට nR සමානයි T ට. ත්‍රිවිධ 10 ඍණ 3ක් අපිටම 10/2යි. R කියන්නේ 8.3යි. එහෙනම් 25 වැඩි 10/2 බෙදීම R. මෙන්න TA. මේක 8.3ෙන් බෙදන්න ඕන. කෙල්වින් 301යි. දරුවන්ට පුළුවන් මේ අගයන් සොයා ගන්න. මම එකක් හෙව්වා ඊළඟට මෙතනට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. PV සමාන nRT දාන්න. දෙවෙනි එකට එන්නේ TB. TB එන්නේ PV බෙදීම RT. PV යට nR නේ. මේක සමානයි T ට. ඒතර පීඩනය කියන්නේ 1 වැඩි 10/5යි. පීඩනය වෙනස් වෙන්නේ නැහැ. පරිමාව කියන්නේ 12.5යි. අරකින් භාගයයි. n කියන්නේ 1යි මෙතන R. ඒතර 1250 බෙදීම R. TB. TC හොයා ගන්න පුළුවන්. TC කියන්නේ PV යට nR. P කියන්නේ 2 වැඩි කිරීම 10/5යි. පරිමාව 12.5යි. ඒක 10/3ක් හිටියා. n කියන්නේ 1යි R. මෙන්න මේකෙන් ඔන්න උෂ්ණාත 3 හෙව්වා. R වලට අගය ආදේශ කරන්න මම එකක් හොයලා දුන්නා. ඒක ආදේශ කරාම හොයන්න පුළුවන්. A සිට B දක්වා වායුව සංකෝචන වීමේදී කරන ලද කාර්යය. A සිට B දක්වා කියන්නේ මේ ටික. තර P ඩෙල්ටා V. P දන්නවනේ. ඩෙල්ටා V කියන්නේ පරිමාව වෙනස. ඒකට ආදේශ කරන්න.
කාර්ය ඩෙල්ටා W සමාන වෙන්නේ P ඩෙල්ටා Vට. P කියන්නේ 1/10 5යි. පරිමාව කියලා කියන්නේ දෙවෙනි අවස්ථාවේ පරිමාව 12.5යිනේ. පස්සේ තමයි මුල් අවස්ථාව තමයි 25. 25 ඉඳලා 12.5 තමයි අඩු වෙන්නේ. ත්‍රෙන්නේ 12.5 ඍණ 25. මේක වලක් 10 ඍණ 3ක් එනවා. තර මේක ඍණ පරිමාව අඩු වෙන පැත්තට යන්නේ. පරිමාව අඩු වෙනවා කියන්නේ වාතය සංකෝචනය කරන්න ඕන. තර සංකෝචනය කරන්න නම් අපි තමයි කාර්යය කරන්න ඕන. බලෙන්. තර ඒක ඍණ. ලකුණ දාන්න නැත්නම් විභාගයට ලකුණු අඩු කරනවා. A සිට B දක්වා ක්‍රියාවලියේදී වායුව පිට කරන තාපය. එහෙනම් දරුවට දාන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. ඩෙල්ටා Q සමානයි NCP තීට දාන්න පුළුවන්. Q සමානයි MC තීටා කියලා සමීකරණයක් තියෙනවා. NC තීටා කියලා තියෙනවා. NC තීටා ලියනකොට මවුල ගන්න ලියනවා. Q සමාන NC තීටා ලියනකොට. මවුල ගන්න මේක එකයිනේ. CP දීලා තිබුණා CV දීලා තිබුණා. CV දීලා තියෙනවානේ මෙතන 5යි R බෙදීම 2යි කියලා. ඒතර අපි දන්නවා CP ඍණ CV කියන්නේ R. ඒකෙන් CP හොයාගන්න. N කියන්නේ 1යි. මෙතනින් හොයාගන්න CP ඍණ CV සමානයි R. තර CP කියන්නේ R ධන CV දීලා තියෙනනේ. 2න් 5යි R කියලා. තර 7යි R යට 2. ඒක මේකට දාන්න. CP ට දාන්න 7යි R බෙදීම 2යි. දැන් දාන්න ඕන ඩෙල්ටා තීටා. ඩෙල්ටා තීටාත් අපි හෙව්වා. A වල B වල C වල අපි උෂ්ණත්වය හෙව්වානේ. A වල උෂ්ණත්වය ඇවිල්ලා තියෙන්නේ 2500ට R. A වල B වල ඇවිල්ලා තියෙන්නේ 1250ට R. මේ බලන්න. මෙතන තියෙනවා 2500ට R කියලා. මම මේ R වඩාගේ ආදේශ කරොත් තමයි 300ක කියලා කෙල්වින් වලින් ආවේ. ඉතින් අර දැන් අපි හදන කොටසෙත් R එකක් තියෙනවනේ. ඒ නිසා මම මේ R වලින්ම උත්තරේ ලියනවා මෙතන තියෙන එක. 2500ට R. B වල උෂ්ණත්වය 1250ට R. ඒතර මේ දෙකේ වෙනස තමයි දාන්න ඕන. මෙතන ඩෙල්ටා තීටා කියලා කියන්නේ A වලින් ඉඳන් B ට යනකොටනේ. ඒතර 2500ට R එක තැනක ඊළඟ තැනට යනකොට 1250ට R. උෂ්ණත්වය අඩු වෙලා තියෙන්නේ. ඒකට තාපය පිට කරලා තියෙනවා. दास देसिया 50ට R ඍණ 2500ට R. තර R කැපෙනවා.
මෙතන එනවා දරුවන්ට තව 1250. තර මේ R කැපෙනවා. මේක දෙකෙනුත් කැපෙනවානේ. තොර දරුවන්ට එන අගය තමයි මෙන්න මේකෙන් 4375. මෙතන අපිට අර CP ඕන වුණා. ගණනේ CP දීලා තිබුණේ නැහැ. ඒ නිසා මෙන්න මේක මතක තියෙන්න ඕන. CP CV සමානයි R කියලා. ඒකෙන් ඕන ගන්න. B සිට C දක්වා ක්‍රියාවලියේදී වායුව ලබා ගන්නා තාපය B සිට C. තර B සිට C කියන අර කෙලින් ඉර සිරස් ඉර. තර ඒකේ පරිමාව නියතයි. එවනම් දරුවන්ට ලියන්න පුළුවන් ඩෙල්ටා Q සමානයි NCV θ. තර N කියන්නේ 1යි. CV කියන්නේ 2/5 R ඩෙල්ටා θ ඕන. මේ මෙතන අපි ඩෙල්ටා Q ලිව්වා 4375 කියලා. ඒ අගය ඇත්තටම ඍණ එන්නේ. මෙතන ඍණාගයක් එනවනේ. ඒ කියන්නේ ඍණාගයක් ලියන්න ඕන මෙතන. ඒ කියන්නේ තාපය පිට කරනවා. පිට කරන තාපය. ඩෙල්ටා Q සමානයි පිට කරනවා කියලා ලිව්වොත් ඍණ ලකුණ ලියන්න ඕනේ නැහැ. 4375. ඒක මට මෙතන මේ අඩු කරනකොට වැඩි උෂ්ණත්වය තියෙන්නේ මුලින්නේ. අඩු උෂ්ණත්වය පස්සේ තියෙන්නේ. එතකොට තාපය පිට කිරීමක් තමයි වෙලා තියෙන්නේ. ඒක මෙතන ඍණ ලකුණ ලියන්න ඕන. අර උෂ්ණත්ව දෙක බලමු අපි. මෙතන උෂ්ණත්වය අපිට ආවේ 1250ට R C වල බලන්න. C වල ආයමත් තියෙන 2500ට R. මෙතන තියෙන. එවනම් මෙතෙන්ට ලියන්න ඕන 2500ට R ඍණ 1250ට R. ඒක ධනාගයක් එන්නේ. තර 5යි R යට 2යි. මෙතන 1250ට R. තර ඒක කැපෙනවා. තර 625යි. ඒක 3125යි. ඒක ධනාගයක් එන්නේ. උෂ්ණත්වය වැඩි වෙනවනේ. උෂ්ණත්වය වැඩි වෙනවා නම් තාපය දෙන්න වෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඒවා හදාන්නේ. ඉතින් මේ ධන ඍණ ලකුණු අපි කල්පනා කරලා ලියන්න ඕන. ප්‍රස්තර රේඛාවල ඊහිස යොදලා තියෙනනේ. ඊහිස යන පැත්තෙන් බලා ගන්න පුළුවන් පරිමාව අඩු වුණාද වැඩි වුණාද ඒවා බලා ගන්න පුළුවන්. වායුව මගින් සිදු කරන සඵල කාර්ය. සඵල කාර්යය කියන්නේ අර ත්‍රිකෝණේ වර්ගඵලය. සඵල කාර්ය. ඒක සමානයි මෙන්න මේවා තියෙන ත්‍රිකෝණේ වර්ගඵලය. ඒකේ ඊහිස තියෙන මේ පැත්තට. ඊහිස තියෙන්නේ මෙහෙම. ඒක දක්ෂිනාවර්තව. එහෙනම් කාර්ය ධන.
එහෙනම් ඩෙල්ටා W සමානයි භාගයයි ආධාරක කියන්නේ මේ පරිමාවක්ෂයෙන් එන්නේ. ඒක 12.5 වැඩි කිරීම 10 ඍණ 3. පීඩනය අක්ෂයෙන් එනවා පල්ලෙහා තිබුණේ 1නේ උඩ තිබුණේ 2. ඒතර අඩු කරාම 1යි. 1 වැඩි කිරීම 10 5ක් වෙනවා. එතකොට 10 5න් 10 3 ගියා 10 2යි. ඒතර 1250යි. ඒක දෙකෙන් බෙදන්නවා. ඒතර 625. ඒක ඊහිස වාමාවර්තව නෙමෙයි තියෙන දක්ෂිනාවර්තව තියෙන මේ. ඒතකොට සඵලකාරය දාන. ඔන්න විදිහ තමයි තාපගත විද්‍යාවේ පළවෙනි නියමය යොදන්නේ. එක එක කොටසට යොදන්න පුළුවන් වෙන්න ඕන. PV සමාන NRT යොදන්න පුළුවන් වෙන්න ඕන. දිශාව බලලා ධන ඍණ ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මෙතන තව ගණනක් තියෙනවා බලන්න. අපි ගණන් ගොඩක් හැදුවා. දැන් මම හිතන්නේ දරුවන්ට තාපගත විද්‍යාවේ පළවෙනි නියමය සමීකරණය ගැන හොඳ අවබෝධයක් එන්න ඕන. ගැටලු ගොඩක් විසඳලා තියෙන නිසා මේ තවත් ඉතින් විවිධ ආකාරයේ ගැටලු අපි රචනා ප්‍රශ්නයක් එයි කියලා හිතලා තමයි මේ වගේ ගොඩක් දරුවන්ට සාකච්ඡා කරන්නේ. තාපගතික ක්‍රියාවලියක් I ආරම්භක අවස්ථාවේ සිට මේක ඉනිෂියල් පොසිෂන් එක මෙතන ෆයිනල් පොසිෂන් එක කියලා තමයි දීලා තියෙන්නේ. I ආරම්භක අවස්ථාවේ සිට F අවසාන අවස්ථාව දක්වා IAF කියන්නේ මේ පැත්තෙන් යන්නත් පුළුවන්ලු IBF මේ පැත්තෙන් යන්නත් පුළුවන්. එකම තැනකට යන්නේ F දක්වා තමයි යන්නේ. පීඩනය හා පරිමාව වෙනස් කරන විදි දෙකක් දීලා තියෙනවා. මේකෙන් ගියොත් මුලින් පීඩනය නියතයි පස්සේ පරිමාව නියතයි. මේකට අනුව නම් මුලින් පරිමාව නියතයි පස්සේ පීඩනය නියතයි. අපි කලිනුත් ගැටලුවක් හැදුවනේ වගේ එකක්. ඒතර IAF ඔස්සේ ගියාම එයාට දෙන්න ඕන තාප ප්‍රමාණය ජූල් 55යි ඩෙල්ටා Q. පද්ධතිය විසින් කරන කාර්ය ප්‍රමාණය ජූල් 25යි. අතර මේ වචනෙන් කියන මිසක් කාර්ය ප්‍රමාණය කියලා කියන නිසා ඩෙල්ටා W කියලා දෙන්නේ නැහැ. මොකද ඩෙල්ටා W කියලා දුන්නොත් දරුවෝ දැනගන්නවානේ මේක සමීකරණයට ආදේශ කරනකොට මෙන්න එතන තමයි මේක දාන්න ඕන කියලා. එහෙනම් එහෙම දෙන්නේ නැහැ වචනෙන් තමයි දෙන්නේ. අපිට සමහර දරුවන්ට තාපගත විද්‍යාවේ පළවෙනි සමීකරණෙත් මතක නැති වෙලාවල් තියෙනවානේ. මොකද සිද්ධාන්ත වලට ඉගෙනනකොට පස්සේ ආයෙ බලන්න විභාගෙ ඉට්ටු කරලා. සමහරට විභාගයටත් බලාගෙන යන්නේ නැහැ. ඒක නිසා මේවා වචනෙන් තමයි දෙන්නේ. කොහොමද මේ ගණනේ ඩෙල්ටා Q 55යි ඩෙල්ටා W 25යි. තාපගතික ක්‍රියාවලිය IBF ඔස්සේ යනවනම් මෙහෙන් යනවනම් එතකොට දෙන්න ඕන තාපය අඩුලු. ඒක ජූල් 35යි. දැන් බලමු අහලා තියෙන ප්‍රශ්න ටික. අර පැත්තෙන් 55යි මේ පැත්තෙන් 35යි. IBF මාර්ගයට මේ පැත්තේ කරනු ලබන කාර්ය ප්‍රමාණය සොයන්න කියලා තියෙනවා. FI මාර්ගය සඳහා ඩෙල්ටා W ඍණ 15 නම් මෙහෙන් ආය අනිත් පැත්තට එනවනේ. එතකොට පරිමාව අඩු වෙන පැත්තටනේ එන්නේ. එතකොට ඩෙල්ටා W ඍණයි. ඒකත් දීලා තියෙනවා ඍණ 15 කියලා එහෙම දෙන්නේ නැහැ. විභාග ගණන් දෙනවා නම් FI මාර්ගයට කාර්ය ජූල් 15යි කියලා කියන්නේ. අපි දැනගන්න එකට අපි ධන ලකුණක් යොදනවද ඍණ ලකුණක් යොදනවද කියලා. පරිමාව වැඩි වෙනවා නම් ධන දාන්න ඕන. පරිමාව අඩු වෙනවා නම් ඍණ දාන්න ඕන. මේදී පද්ධතියෙන් හානි වෙන තාප ප්‍රමාණය. UI කියන්නේ ජූල් 10 නම්. ඒ කියන්නේ මෙතන අභ්‍යන්තර ශක්තිය ජූල් 10 නම් F වල කීයද කියලා අහනවා. UB 20 නම් BF IB ක්‍රියාවලි BF IB ඒවට ඩෙල්ටා Q සොයන්නලු. ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා. අපිට දීපු දත්ත තමයි මේ පැත්තෙන් ගියොත් ජූල් 55ක් දෙන්න ඕනලු. මෙහෙන් ගියොත් දෙන්නේ ජූල් 35ලු. අර පැත්තෙන් ගියාම ඩෙල්ටා
Q කියන්නේ 55යි මෙහා පැත්තෙන් ගියොත් 35යි. කාර්ය 25යි. ඔන්න ඔය ටික තමයි දීලා තියෙන්නේ. අපි දැන් බලමු එක එක කොටසට උත්තර ලියන්න. IBF මාර්ගයේදී කරනු ලබන කාර්ය මේ පැත්තට. එහෙමනම් අපිට මෙතන ඕන වෙනවා IBF වල ඩෙල්ටා Q දීලා තියෙනවානේ. ඒක දීලා තියෙන ඩෙල්ටා U දීලා නැහැ. ඩෙල්ටා U. ඒතර ඩෙල්ටා U හොයාගන්න ඒ පැත්තෙන් දත්තයක් දීලත් නැහැ. හැබැයි මේ පැත්තෙන් පුළුවන් නේද? IAF වලින් ඩෙල්ටා U කියන එක ගමන් මාර්ගයේ මත රඳා පවතින්නේ නැහනේ. ගමන් මාර්ගයෙන් ස්වායත්තයි. එහෙනම් කොහොම ලිව්වත් එකයි. ඒක මතක තියෙන්න ඕන මෙතන. එහෙනම් අපි ඉස්සෙල්ලා ලියමු IAF ට. IAF සඳහා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඒතර මේක 55යි කියලා දීලා තිබුණා. ඩෙල්ටා U දන්නේ නැහැ. ඩෙල්ටා W 25යි. එහෙනම් මේක සුළු කරාම දරුවන්ට එනවා ඩෙල්ටා U කියන්නේ ජූල් 30යි. ඒතර ඩෙල්ටා U කියන එක ගමන් මාර්ගයෙන් සායත්තයි. මෙහෙම ගියත් දෙකටම එකයි. ඒකත් මෙතන ලියන්න. ඩෙල්ටා U පතයෙන් සායත්ත වේ. එහෙමනම් අපිට IBF වලට ලියන්න පුළුවන් පල්ලෙහාය මාර්ගයට. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දාන ඩෙල්ටා W. ඩෙල්ටා Q කියන්නේ 35යි. මේක 35යි. ඩෙල්ටා U කියන්නේ මේ යගේමයි. මොන මාර්ගයෙන් ගියත් එකම යගේ එන්නේ. එහෙනම් එතන 30යි ධන ඩෙල්ටා W. එතන ජූල් 5යි කියලා. වර්ගඵලයක් තියෙනවනේ. ධන වර්ගඵලයනේ ඒකට ප්‍රසාරණයනේ වෙලා තියෙන්නේ. එහෙනම් කාර්ය ධන. FI මාර්ගය සඳහා ඩෙල්ටා W ඍණ 15 නම් මෙහිදී පද්ධතියෙන් හානි වන තාපය. ඒක නරාය එන ටිකට. මෙන්න මෙහෙම පොඩි වක්‍රයක් තිබුණා නේදලා. මෙන්න මෙහෙම කොටසක් තිබුණානේ පල්ලෙහාට එනවා කියලා. මෙතන I මේක F. ඒකට විතරක් ලිව්වොත් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. තර ඩෙල්ටා W ට ඍණ 15 දාන්න ඕන. පරිමාව අඩු වෙන පැත්තටනේ යන්නේ. ඒක ඍණයි. ඩෙල්ටා U කියන එක අර මේ පැත්තෙන් ගියානේ උඩට. ඒක අපිට ආව 30ක්. මෙන්න මෙතන අර මෙහෙම ගිහිල්ලා මෙහෙම ගියාම ඩෙල්ටා U 30යි. ඒතර එහෙට යනකොට ධන තියනම් ආයේ අනිත් පැත්තට යනකොට ඍණ 30යි. මොකද චක්‍රීය ක්‍රියාවලියක් නම් ඩෙල්ටා U බිඳුව වෙන්න ඕනනේ. පටන් ගත්ත තැනටම ආයේ එනවා වගේනේ මේක පේන්නේ. මෙහෙම ගිහිලා ආයේ එනවා. එහෙනම් යන්න ධන 30 නම් එන්න ඍණ 30යි. ඒතර ඒක තමයි මෙතන දාන්න ඕන. ඒතර අපි ලියන්න බලන්න ඩෙල්ටා Q සමානයි මෙතන ඍණ 30යි. ඩෙල්ටා W ඍණ 15යි. කියන්නේ ඍණ 45යි. ඒක අහන්නේ හානි වෙන තාපය කියලා. හානි වෙනවා කියලා වචනේ සිංහලේ ලියනවා නම් ඍණ ලකුණ නැති වුණාට කමක් නැහැ. සංඛ්‍යාව විදිහට ලියනවා නම් ඍණ 45යි. ඒ මේ පැත්තට.
UI 10 නම් UF. UI කියන්නේ ඉනිෂියල් පොසිෂන් එකේ තියෙන අභ්‍යන්තර ශක්තිය. ජූල් 10ක් තිබුණලු. අපෙන් ආන UF කීයද කියලා. ඒතර PV වාක්‍ය මෙහෙමනේ තිබුණේ. මෙහෙම ගිහිලා මෙහෙම ගියා. ඒතර මේ කොටසට අපි හොයාගත්ත ඩෙල්ටා U කියන්නේ 30යි කියලා. බලන්න. මේ ඩෙල්ටා U කියන්නේ 30යි. ඒක ගමන් මාර්ගය මත රඳා පවතින්නේ නැහැ. එහෙනම් අපිට ලියන්න පුළුවන් IF වලට IF සඳහා ඩෙල්ටා U සමානයි UF ඍණ UI කියලා. අවසාන ශක්තියෙන් මුල් ශක්තිය අඩු කරාම හරිනේ. ඒතර මේක 30යි. UF දන්නේ නැහැ. UI 10යි. ඒක දීලා තියෙනවා. ඒතර ඍණ 10 මෙහෙ ගියාම ධන 10යි. එහෙනම් UF කියන්නේ 40යි. මේක ඩෙල්ටා U නෙමෙයි ඈ. ඩෙල්ටා U නා වෙනසක්නේ. මේ වෙනසක් නෙමෙයි මේ ලක්ෂයට අදාළ ශක්තිය. එතෙන්ට අදාළ ශක්තිය 40යි මෙතෙන්ට අදාළ ශක්තිය 10යි. ඒතර වෙනස ගත්තොත් තමයි ඩෙල්ටා U කියලා ලියන්නේ ඒක 30යි. ඒ විදිහට එන්නේ. UB 20ක් නම් BF IB ක්‍රියාවලි සඳහා ඩෙල්ටා Q. ඒක බලමු. අදාළ PV වක්‍රය මෙහෙම තියෙන්නේ. මෙතන තමයි I. මේක F. මෙහෙම තියෙන්නේ. UB 20යි. මෙන්න මෙතන UB 20යි. කලින් තිබුණා මෙතන UI කියන්නේ 10යි කියලා. එහෙනම් මේකට දරුවෝ දන්නවා මේ ඩෙල්ටා U ලියා ගන්න පුළුවන්. BF හා IB ක්‍රියාවලි සඳහා ඩෙල්ටා Q නේ හොයන්න කියන්නේ. මේකට ඩෙල්ටා W අපි කලින් දැනගෙන හිටියා මේ පැත්තෙන්. මේක ඩෙල්ටා W බිඳුවයිනේ. මේක ඩෙල්ටා W බිඳුවයි. ඒතර මෙතන F වල U අපි දාන්නවා. UF කියන්නේ 40යි. මොකද මෙතන 10 නම් මෙතන වෙනස 30ක් වෙන්න ඕනනේ. ඒක නිසා මෙතන 40යි. එහෙනම් මේ කොටසට විතරක් ලියන්න පුළුවන් BF වලට. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඒතර ඩෙල්ටා Q තමයි අපෙන් අහන්නේ. ඩෙල්ටා U කියන්නේ මෙතන 20යිනේ. මෙතන 40යිනේ. එහෙනම් වෙනස 20යි. ඩෙල්ටා W බිඳුවයි. එහෙනම් දරුවන්ට එනවා ඩෙල්ටා Q කියන්නේ 20යි කියලා. මේ ටිකට ඩෙල්ටා Q 20යි. මේ මුළු එකටම ඩෙල්ටා Q දීලා තිබුණේ 35 කියලා. බලන්න මුලින් දත්තයක් තියෙනවා. මෙන්න මෙතන බලන්න ගණනේ මේ තියෙන්නේ. IBF ඔස්සේ යනකොට ඩෙල්ටා Q කියන්නේ 35ලු. ඒකෙන් පුළුවන් හොයන්න. මෙන්න මේ පැත්තේ යනකොට ඩෙල්ටා Q කියන්නේ 35යි. එතකොට මේ ටිකට විතරක් ඇවිල්ලා තියෙනවා 20ක්. එහෙනම් IB වලට එන්නේ 15යිනේ. IB වලට ඩෙල්ටා Q කියන්නේ 15යි.
ඒක හදාන දෙයක් නෑ මේ ඔක්කොම ටිකට 35යි. ඒතර මේ ටිකට අපි හෙව්වා. ඒකට ඇවිල්ලා තියෙන 20ක්. නම් මෙතෙන්ට 15. දරුවන්ට තේරුණාද ඒ ගණන හැදුවට? එකම සමීකරණ කීප වතාවක් අපි යෙදුව එක තමයි කරේ. ඉතින් මම කලින් ගණන් දෙකක්ම කියලා දීපු නිසා මෙතන නිකම්ම සමීකරණ ලියන එක විතරයි පෙන්නුවේ. අර එක එක ලක්ෂවල අභ්‍යන්තර ශක්තිය හොයලා ඒකෙන් වෙනස ගන්නත් ඉගෙන ගන්න ඕන. දරුවට දැන් තේරෙනවා ඇතිනේ ගණන් කොහොමද කියලා මේක එකම සමීකරණයක් තියෙන්නේ. සිද්ධාන්ත ටික හරියට තේරෙනවා නම් එක එක ශාඛාවට, ඒ කියන්නේ එක එක කොටසට විතරක් සමීකරණ යොදන්න පුළුවන්. නැත්තම් කොටස් දෙකක් විතර අරන් ලියන්න පුළුවන්. ඒ වගේ අර යොදන්න තමයි ඉගෙන ගන්න ඕන. ඊළඟට PV වක්‍රයේ සිරස් රේඛාවක් තිබුණොත් කාර්යයක් කෙරෙන්නේ නැහැ. අභ්‍යන්තර ශක්තිය ඩෙල්ටා U කියන එකට ගමන් මාර්ගය බලපාන්නේ නැහැ. කොයි පැත්තෙන් ගියත් එකම අගේ එන්නේ. චක්‍රීය ක්‍රියාවලියක් කරනවා නම් ඩෙල්ටා U කියන එක බිඳුවයි. ඔන්න ඔවා තමයි මේක අපි යොදන්නේ. අපි දැන් ගොඩක් ගණන් හදලා තියෙනවානේ. අපි ඊළඟ අභ්‍යාසයේදී බලනවා තව කෙටි ප්‍රශ්න කිහිපයකුත් දරුවොත් එක්ක සාකච්ඡා කරන්න. ඒතර මම හිතන්නේ තාපගත විද්‍යාව සම්පූර්ණයෙන් වගේ හොඳින් අවබෝධ වේවි.